අයිබෝන් පුතේ අපි 11 වසර පළවෙනි පාඩමේ ජනවාරි මාසේ පෙබරවාරි මාසේ මාර්තු මාසේ නිබන්ධන 3ක් දුන්නා. ඒත් එක්කම පුතේ 11 වසර පස්වෙනි පාඩමත් අපි පටන් ගත්තා. මේ ක්ලාස් එක පුතේ දැන් ඔන්ලයින් යනකොට ඉංග්‍රීසි මීඩියම් සිංහල මීඩියම් දෙකම එකට යන්නේ හොඳද? ඉංග්‍රීසි මීඩියම් වලට මොන හරි දෙයක් තේරෙන්නේ නැත්නම් අහන්න. අපහැදිලි දෙයක් තියෙනවා නම් අහන්න. හරි. එතකොට පුතේ ඔයාට අර මුලින්ම දුන්න ටියුට් එකේ අපිට ඉතුරුන කොටසක් තිබ්බා. අපි ඒක අද සම්පූර්ණ කරමු. මේ වෙනකොට කොහොමද දන්නේ ඔයාට මේ පැස්කල් වල தත්ත්වය නේද පුතේ? අමතක වෙලාත් දන්නෙත් නැහැ ඉගෙනගත්ත දේවල් පැස්කල් වල. අපි බලමු පොඩ්ඩක් මතක් කරගන්න පුළුවන්ද කියලා. ඔයාගේ මෙන්න මේ ටියුට් එක පුතේ මම මේ කියන්නේ. ඉන්නකො පෙන්නන්න. මෙන්න මේ ටියුට් එකේ මාර්තු මාසයේ දුන්න ටියුට් එකේ පුතේ මෙන්න මෙතන ඉතුරුන කොටස් ටිකක් තිබ්බා. අපි ටික අද කතා කරන්න ඕනේ. මේ ඇරේස් ටිකයි මෙන්න මෙතන ඉඳලා constant මොනවද කියන එකයි reserved word කියන ඒවා පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඊට කලින් අපි මේකේ ප්‍රවේශයක් විදියට මගේ පුතේ මේකේ ප්‍රවේශයක් විදියට අපි පැස්කල් ක්‍රම ලේඛනයකින්ම පටන් ගමු. මේකේ තියෙනවා මගේ පුතේ ඔයාගේ මේ ටියුට් එකේ යටම පහළටම එනකොට තියෙනවා ටියුට් එකේ ඔයාට විශේෂ සටහන් කියලා ලියන්න. අන්න එතන තමයි මේ ටික ලියා ගන්න ඕනේ. ලියලා ඊට පස්සේ මේ ටියුට් එකේ අපි අනිත් කොටස් වලට එමු. හරි නේද? හරි. ඔන්න දැන් මම පැස්කල් ක්‍රම ලේඛනයක් ලියන්න යන්නේ පුතේ. ලාසරස් කෙනෙක්ගේ ෆයිල් වලට ගියා. ඔයා දන්නවා පැස්කල් එකක් ලියන්නේ කොහොමද කියලා. ෆයිල් වලට ගියා ඊට පස්සේ මොකද්ද කරන්නේ? new වලට ක්ලික් කරා. program කියන එක තෝරගත්තා. okay කරා. හරි. එතකොට ඔයාට පැස්කල් ක්‍රම ලේඛනයක් ලියන්න පුළුවන් මෙන්න මෙතන. හරි අපි බලමුකෝ මේක. මෙන්න මෙතන මේ කොටස් ටික මම ඉවත් කරගන්නවා. හරි. ඔන්න පැස්කල් ක්‍රම ලේඛනයක් ලියනකොට මගේ පුතේ මෙන්න මෙතනට ඔයාට දෙන්න පුළුවන් කැමති නමක්. හොඳට අහගන්න. පැස්කල් ක්‍රම ලේඛනයක් ලියනකොට මෙතනට කැමති නමක් දෙන්න පුළුවන් කිව්වට දෙන්න බැරි වචනක් තියෙනවා. ඒ දෙන්න බැරි වචන වලට මොකක් කියලාද මගේ පුතේ කියන්නේ? පැස්කල් ක්‍රම ලේඛනයක් ලියනකොට මෙතනට දෙන්න බැරි වචන මොකක් කියලාද ලියන්නේ අපි? මොකක් කියලාද කියන්නේ අපි ඒවට? දැන් මම මෙතනට නමක් දෙනවා පුතේ ICT කියලා. පැස්කල් ක්‍රම ලේඛනයක් ලියනකොට ICT කියලා නමක් දෙනවා. හරිද? ICT කියලා නමක් දෙන්න පුළුවන්ද බැයිද කියන්නකෝ. දැන් පැස්කල් ක්‍රම ලේඛනයක් මම ලියනකොට මට ICT කියලා දෙන්න පුළුවන්ද බැයිද? හැමතේ දෙන්න පුළුවන්ද බැයිද? දෙන්න පුළුවන් නේද? හැබැයි මම මෙහෙම නමක් දුන්නොත් මම මේ පැස්කල් ක්‍රම ලේඛනය ලියනකොට මම දෙනවා පුතේ මෙතනට මෙහෙම නමක්. ඔන්න බලන්න. මම මෙතනට දෙනවා if කියලා එකක්. එහෙම දෙන්න පුළුවන්ද බැයිද? if කියලා එකක් දෙන්න පුළුවන්ද පැස්කල් ක්‍රම ලේඛනයකට? if කියලා එකක් දෙන්න බෑ. ඒක පුතේ වෙන් කරලා තියෙන්නේ නේද? ඒක වෙන් කරලා තියෙන්නේ. එහෙනම් ඔයාගේ ටියුට් එකේ ඒ කියන්නේ මෙතනට දෙන්න බැරි වචන වලට අපි කියනවා reserved word කියලා. එතකොට ඔයාගේ ටියුට් එකේ එක තැනක ප්‍රශ්නයක් අහලා තියෙනවා. මෙන්න මෙතන එක තැනකින් ප්‍රශ්නයක් අහලා තිබ්බා මෙන්න මෙතන. ඉන්න බලන්න. ඒක අපි ලිව්වේ නේද? මෙන්න මෙතන. පැස්කල් ක්‍රම ලේඛන භාෂාවේ ඇවුරුණු පද 10ක් ලියන්න කියලා. ඇවුරුණු පද 10ක් ලියන්න කියලා තියෙනවා. හරි මාත් එක්කම ලියාගමුද එහෙනම්? එතන ඉස්සෙල්ලම. ඇවුරුණු පද 10ක් ටියුට් එකේ මෙතන. එකක් වාට ලියන්න බෑ begin කියන එක ගන්න බෑ. තව case කියලා එකක් තියෙන ගොඩක් තියෙනවා වගේ පොතේ. හොඳේ මම දෙක තුනක් ලියන්නම්. due කියන වචනේ ගන්න බෑ. ඇවුරුණු පදයක්. ඒ වෙන් කරලා තියෙන්නේ do කියන එක ගන්න බෑ. තව else කියන එක ගන්න බෑ. හරි. end එක කොහොමද ගන්න බෑ? ඒක පැස්කල් ක්‍රම ලේඛනය ඇතුලේ තියෙන එකක්. file කියන එක ගන්න බෑ පුතේ. for කියන එක ගන්න බෑ. if ගන්න බෑ. mod ගන්න බෑ. ඔන්න මම කිහිපයක් ලිව්වා. තව ගොඩාක් තියෙනවා. ඔයා කිහිපයක් මතක තියාගන්න. ලියා ගන්න පුතේ. මේ ඇවිල්ලා ඇවුරුණු පද.
ඔයාගේ ටියුට් එකේ මාර්තු මාසයේ දුන්න ටියුට් එකේ අපි ඉතුරුණු කොටස් ටික ටක් ගාලා සම්පූර්ණ කරමු. අවුරුදු පද 10ක් ලියන්න කියලා තියෙනවා. ඉක්මනට ලියා ගන්න. මේ වෙනකොට අපි පස්වෙනි පාඩමත් ආරම්භ කරලා තියෙන මේ පළවෙනි පාඩමේ ඉතුරුණු කොටස් ටිකත් මේ සම්පූර්ණ කරනවා. මේ පාඩම හොඳටම ටච් එකේ ඉන්න ඕනේ. මේ ටක් ගාලා අමතක වෙනවා පුතේ. හොඳේ. මේ පාඩම ඒ නිසා නැවත නැවත මතක් කරගන්න ඕනේ. හරිද? ඉවරද? මේක ටියුට් එක පුතේ මෙන්න මේක කව එක මේ තියෙන්නේ මෙන්න මේක ටියුටෝරියල් 3 එක හොඳේ ටියුටෝරියල් 3 එක ඒ කර අවුරුදු පද ලියන්න කියලා තිබ්බනේ එතන හරි හරි නේද පුතේ හරි අවුරුදු පද පොතෙන් බලලා ලියන්න පුළුවන් නේද හරි 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 අපි ටක් ගාලා යමු ඊළඟට හොඳයි දැන් උන අපි කතා කර හිටියේ ඔයගලන්ට අමතක වෙච්ච දේ පැස්කල් ක්‍රම ලේඛනයක් ලියන්න මේ කතා කර හිටියේ හොඳේ ඔන්න ප්‍රෝග්‍රෑම් කියන එකෙන් පටන් ගත්ත ICT කියලා දුන්නා ඊට පස්සේ මෙන්න මෙතන තමයි විචල්යන් එහෙම ලියන්නේ ආ විචල්යන් එහෙම කියලා දීලා තියෙන්නේ අද කියලා දෙන්න තියෙනවා නියත කියන එක මොකද්ද කියන එක අද ඒවත් කියලා දෙන්න දැන් උතන තමයි විචල්යන් ලියන්න තියෙන්නේ හරි මම මුලින්ම මුකුත් විචල්යන් මුකුත් හඳුන්වන්න දෙන්නේ නැතුව මම වැඩසටහනේ ලියනවා මගේ පුතේ හොඳට බලා ගන්න මම ලියනවා මෙතන right ln කියලා මම ලියනවා මම කියනවා පෙන්නන්න කියලා welcome to අපි කියමුකෝ welcome to our ICT class welcome to our ICT class හරි මම දැන් මේ වැඩසටහන ක්‍රියාත්මක කරොත් මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා කාට හරි කියන්න පුළුවන්ද මොන වගේ දෙයක්ද වෙන්නේ අවුට්පුට් එකක් එනවද නැද්ද මේ වැඩසටහනේ ප්‍රතිදානයක් එනවද නැද්ද පුතේ චූටි වැඩසටහනක් ලියලා තියෙන්නේ ටක් ගාලා කියන්න මේ වැඩසටහන ප්‍රතිදානයක් එන්නේ නැහැ නේද වැරද්දක් එන්නේ මේක මම ක්‍රියාත්මක කරොත් ඔයාලට පේනවා මෙතන කම්පයිල් වෙනවා ප්‍රොජෙක්ට් එක කොළ පාටින් ආව නම් හරි මෙතන කොළ පාට වෙලා ආව නම් හරි දැන් මේ විදිහට කම්පයිල් වෙනවා තාම කම්පයිල් වෙනවා අන්න කොළ පාට වුණා ඒ වුණාට මේකේ වැරද්දක් තියෙනවා පොඩි බලන්න මොකද්ද වැරද්ද කියලා අපි මේක රන් කරමු සක්සස් කියලා වැටෙනා වුණාට මේකේ වැරද්දක් තියෙනවා පුතේ මොකද්ද වැරද්ද මේ ඩිබගින් කියන වැටනේ ඩිබග් බග්ස් කියලා කියන වැරදි වලට ඩිබගින් කියන්නේ ආ වැරදි නිවැරදි කරන්න හදනවා කො අවුට්පුට් එකක් ආවේ නැහැ නේ කම්පයිල් වුණාට අවුට්පුට් එකක් ආවේ නැහැ නේ අපිට අවුට්පුට් එක බලා ගන්න විදියක් තිබුණේ නැහැ නේද අවුට්පුට් එක බලා ගන්න විදියක් තිබුණේ නැහැ අපිට කියව ගන්න ටයිම් එකක් දුන්නේ නැහැ අපිට ටයිම් එකක් දෙන්න අපි පුතේ මෙතනින් දානවා read ln කියලා එකක් නේ නැත්නම් ඇතුල් කරනවා කියන එක ඇතුල් කරනවා කියන එකට තමයි ඉන්පුට් කරනවා කියන එකට තමයි read කියලා දාන්නේ write කියලා දාන්නේ මොන හරි දෙයක් output කරන්න කියන එකට අපි දැන් බලමු read ln මෙතන අපි දාන්න ඕනේ
semicolon එක ඒක දැම්මේ නැත්තම් වැරදි. දැන් අපිට පේනවා පුතේ මේ බලන්න output එක welcome to our ICT class කියලා. ඉස්සෙල්ලා පුතේ welcome to our ICT class කියන එක ආවේ නැත්තේ අපිට බලා ගන්න ටයිම් එකක් දුන්නේ අපි මේ කීවර්ඩ් එක දාපු නැති නිසා. එහෙනම් මෙන්න මේ හොඳට අහගන්න. මෙතන විචල්යක් මොකොත් දුන්නේ නැහැ. මේ right ln කියන එක ඔයාලට හොඳට මතක තියාගන්න පුතේ. Pascal ක්‍රම ලේඛනයක right ln කියලා කියන්නේ output එක. read ln කියලා කියන්නේ read කියන්නේ නැත්තම් input එකක්. හරි? ඒක මතක තියාගන්න. එහෙනම් ඔයා මුලින්ම example එකක් විදිහට අර විශේෂ සටහන් වල පුතේ අපි මෙහෙම දෙයක් කරමු. අන්තරා ගොඩාක් වෙලා ගන්න බෑ. විශේෂ සටහන් වලට ගිහිල්ලා ඔයා කරන්න ඕනේ ලස්සන්ට පොඩි බොක්ස් එකක් ඇතුලේ පස්සේ බොක්ස් එකක් දාගන්න. ඔයා මෙහෙම දෙයක් කරන්න. මේ වැඩසටහන ලියනකොට එක්සැම්පල් කියලා ගෙදරදී ප්‍රැක්ටිකල් කරලා බලන්න ඕනේ. මම දැන් ප්‍රැක්ටිකල් කිහිපයක් කරනවා. ඒකත් එක්ක පාඩම කවර් කරලා දෙන්නම්. හරි. මේක තමයි එක්සැම්පල් එක ඔයා කරන්න ඕනේ. මේකේ output එක ඉස්සරහින් ලියන්න මොකද වෙන්නේ කියලා. මේකේ output එක ඉස්සරහින් ලියමු. හරි. ටග් ගාලා ලියගන්න පුතේ. ඔය තියෙන ටියුට් එකේම මේ තියෙන. මේ තියෙන ටියුට් එකෙන් පහළ ලියන්න. මේ තියෙන සටහන් ලියන්න දෙන්න. හරි. ඉක්මනට මේකේ output එක අපි ලියගමු. ගෙදරදී ප්‍රැක්ටිකල් කරලා බලන්න ක්ලාස් එකට ආවන් පස්සේ දෙන්නම් ආපහු කරන්න ප්‍රැක්ටිකල්. මේක තමයි output එක. හරි. ලියගමු ඉක්මනට. හරි නේද වෙලාව ඇති නේද? හරි අපි දෙවෙනි ප්‍රැක්ටිකල් එකට යමු. අපි ඊළඟ ප්‍රැක්ටිකල් එකට යමු පුතේ. හරි ඊළඟ ප්‍රැක්ටිකල් එක මම මෙතනම කරන්නම්. මම ඊළඟ ප්‍රැක්ටිකල් එක ගන්නවා පුතේ ICT 2 කියලා. ඔන්න දැන් පුතේ මම මේකේ විචල්යක් හඳුන්වලා දෙන්න යන්නේ. මම මේකේ විචල්යක් හඳුන්වලා දෙනවා VAR කියලා. VAR මම දෙනවා n කියලා එකක් පුතේ. විචල්ය n කියන එක දෙනවා data type එක. n කියන විචල්ය ඒ කියන්නේ n කියන බෑග් එකේ දාන්න පුළුවන් වර්ගය මට පුතා වර්ග ටිකක් කියන කවුරු හරි දන්න data types ටිකක් කියන බලන්න ටක් ගාලා. Pascal වල data types ටිකක් කියන මම කියලා තියලා තියෙනවා. මොනවාද? integer කියන්නේ integer string char boolean මම කියලා මම උත්තර දෙනවා නේද? ඒක කමන්නේ. හරි. මම string කියලා දාන්නම් මේක හොඳට අහන් ඉන්න. string කියලා දාන්නම්. ඒ කියන්නේ in කියන බෑග් එකට අකුරු තමයි දාන්න පුළුවන් string වර්ග එකක් තියෙන්නේ. මම මෙතන දානවා පුතේ right ln කියන එකේ display වෙන්න කියලා මම දානවා. බලා ගන්න. enter මට ඕන එකක් දාන්න පුළුවන් your name. enter your name කියන එක දානවා. ඊට පස්සේ පුතේ මම කියන ඇතුල් කරන්න කියලා read ln ඇතුල් කරන්න කියනවා n word. තේරුණේ මෙලෝ දෙයක් හොඳට අහගන්න. වැඩසටහනේ නම ICT 2 මගේ ළඟ දැන් n කියලා කෙනෙක් ඉන්නවා පුතේ. n එකට ඇතුළට ඉලක්කම් දාන්න බෑ. string දාලා තියෙන නිසා. string දාලා තියෙන හින්දා ඉලක්කම් මේව හොඳට තේරුම් ගන්න ඕන පුතේ. MCQ වලදී උත්තර හොයා ගන්න හොඳේ. මේ වැඩසටහන හොඳට තේරුම් ගන්න ඕන. වැඩසටහන ගොඩක් ඔයාලට කරනවා. හරි. අනිත් පාඩම් ගියත් මම ඔයාලට කරනවා වැඩසටහන. නැත්නම් මේක ඔයාලට එක්සෑම් එකට අමතක වෙනවා. n කියන එක ඇතුළට දැන් numbers එන්න බෑ. string දාලා තියෙන නිසා. හරිනේ. ඒතර මේ වැඩසටහනේදී එයා මුලින්ම කියන්නේ right ln කියන්නේ පෙන්නන්න
enter your name කියලා එක පෙන්වන්නලු. ඒක වාක්‍යයක් විදිහට එනවා. ඊට පස්සේ කියන්නේ read ln කියන ඇතුල් කරන්න කියනවා n ව. n කියලා කෙනෙක්ව ඇතුල් කරන්න. එතකොට වා මේකට නමක් මොන හරි ටයිප් කරාම හරි. ඊට පස්සේ මං කියනවායි එයාට පෙන්වන්න කියලා write ln කියන එකත් මම දානවා පෙන්වන්න කියලා මං කියනවා hello කියලා පෙන්වන්න කියනවා. hello එකත් එක්ක පුතේ මං කියනවා අර එන්න අකුර පෙන්වන්න කියලා. hello එකත් එක්ක මං කියනවා එන්න අකුර පෙන්වන්න කියලා. තේරුන්නේ මෙලෝදියක් අයිතහ ගන්න. වැඩසටහන ක්‍රියාත්මක වෙන වෙලාවට මම මේ වචනේ එනවා. ඊට පස්සේ මම මොකක් හරි නමක් ඇතුල් කරනවා. n කියන්නේ නමක් මේ string නමක් ඇතුල් කරනවා. නමක් ඇතුල් කරාට පස්සේ ඊළඟට එයා පෙන්නනවා පුතේ hello කියන එක. hello කියන එකත් එක්ක අර නම පෙන්නයි. මම n කියන නමනේ. මම ඇතුල් කරමු නම. සංජීව කියලා දැම්ම නම් hello සංජීව කියලා පෙන්නයි. ඊට පස්සේ මට ඕන තව එකක් දෙන්න පුළුවන්. write ln තව වාක්‍යයක් දෙන්න පුළුවන්. අපි කියමුකෝ change your future with IT skills කියලා මම දාන්නම්. change your future with DURE change your future with IT skill. හරිද? හරි ඔන්නම තියෙනවා. දැන් හොඳට බලා ගන්න මේ වැඩසටහන හොඳට තේරුම් ගන්න පුතේ ක්‍රියාත්මක වෙන විදිය. ඔන්න වැඩසටහනේ නම ICT2 ඒක තේරුණා. විචල්‍යයක් තියෙනවා මෙතන විචල්‍යයක්. මේ විචල්‍ය අද ඕන වෙනවා පුතේ අද පාඩමට. විචල්‍ය කියන එක මම කියලා දීලා තියෙන්නේ. විචල්‍යට මම දීලා තියෙනවා නමක් n කියලා. n අකුර දීලා තියෙන්නේ ඒක string වර්ගයේ අකුරු තමයි දාන්න පුළුවන් මේ බෑග් එකට. n කියලා බෑග් එකක් තියෙනවා දෙයන එකට දාන්න පුළුවන් අකුරු. write ln පෙන්නන්න මෙන්න මේ වාක්‍යය. read ln ඇතුල් කරන්න n ව. මොකක් හරි අපි කියමුකෝ අමල් කියලා දැම්මනම් n කියන බෑග් එක ඇතුළට අමල් කියලා එයි. ඊට පස්සේ write ln hello එක පෙන්නන්නලු n ව. දැන් n බෑග් එක ඇතුලේ කවුද ඉන්නේ පුතේ? අමල්. ඒතර එයා hello අමල් කියලා පෙන්නයි. ඊට පස්සේ ආයි පෙන්නයි. මේ ln දාපු හිත ඊට පහළ පෙළිය තමයි ඊළඟ එක වැටෙන්නේ. ln දැම්මේ නැත්තම් වෙන්නේ ඒ කෙලිම එකම කෙලින් වැටෙන්නේ. එක පෙළිය තනි පෙළිය වැටෙන්නේ. හරිද? hello අමල් ඊට පස්සේ ඊළඟට වැටේ මෙන්න මේක change your future with IT skills කියලා වැටේ. හරිද? අපි දැන් මේක බලමු ක්‍රියාත්මක කරලා. මේ වැඩසටහන ක්‍රියාත්මක කරමු අපි. ක්‍රියාත්මක කරාම ඔයගලගේ ගෙදර මැෂින් එකේ ටක් ගාලා එනවා හොඳද? මම මේක රෙකෝඩින් එකකුත් දාගෙන මේ කරන්නේ. හරි. මෙන්න මෙහෙම එනවා පුතේ enter your name කියලා. enter your name කියලා වැටෙනවා. මේ වැඩසටහනේ. එතකොට මම මේකේ ටයිප් කරනවා අපි කියමුකෝ කසුන් කියලා. කසුන් කියලා ටයිප් කරනවා. කසුන් කියලා ටයිප් කරලා enter කරාම hello කසුන් change your future with IT skills කියලා වැටෙනවා. දැක්කද? එතනින් එහාට hello කසුන් පුතේ මේ කසුන් කියන එක කෙනා අහගන්න හොඳට අහගන්න පුතේ මේ කතාව දෙත ඊළඟ කොටස කරගන්න බැරි වෙනවා. මේ කසුන් ගිහිලා තියෙන මොන වේරියබල් එක ඇතුළටද? මට කියන්න කසුන් ගිහිලා තියෙන කොයි වේරියබල් එක ඇතුළටද? මොකද්ද වේරියබල් එක මම ඩික්ලෙයාර් කරපු වේරියබල් එක මොකද්ද? n very good n නේ. එතකොට පුතේ දැන් කවුරු හරි කෙනෙක් දැන් කසුන් කියලානේ ටයිප් කරේ. ඒතර කවුරු හරි කෙනෙක් අපි කියමුකෝ අමායා කියලා ටයිප් කරා නම් hello අමායා change your future with IT skills. ඒතර වේරියබල් එකක් සැරෙන් සැරේ වෙනස් වෙනවා මගේ පුතේ. එහෙම වෙනස් වෙන්නේ නැති දේවල් තියෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මට වෙනස් වෙන්නේ නැතුව තියන්න පුළුවන් දෙයක් තියෙනවා. දැන් අපි ගත්තොත් ඔය වෘත්තයක පරිධිය 2πr නැත්නම් වෘත්තයක වර්ගඵලය ගන්නකොට ඒරියා එක ගන්නකොට 5r වර්ග කියලානේ ගන්නෙ නේද? 5r වර්ග කියලානේ ගන්නෙ. 5 r එහෙමනේ ගන්නෙ. ඒතර π කියන එක අපි එන්නේ 22 divide by 7.
22 divided by 7 නේ 5 වලගේ එන්නේ. ඒක වෙනස් වෙන්නේ. එහෙම වෙනස් වෙන්නේ නැති දේවල් වලට අපි කියනවා පුතේ constant කියලා. නියත කියලා. හොඳට මතක තියාගන්න දැන් මම තාම constant කියලා දුන්නේ ඒ constant නියත අපි අතුල් කරන්නේත් මේ විචල්්‍ය ළඟම තමයි. අපි ඒක ඉදිරියට කතා කරමු. දැනට අපි මේ එක්සාම්පල් එක බලමු. දෙවෙනි එක්සාම්පල් එක විදියට අපි ලියාගමු. මෙන්න අපේ දෙවෙනි එක්සාම්පල් එක තමයි මේ තියෙන්නේ. දෙවෙනි එක්සාම්පල් එක තමයි මේ තියෙන්නේ. එතකොට මේකේ අවුට්පුට් එක තව චූටි දෙයක් මේකේ කියලා දෙන්නක් තියෙනවා. දැන්ම ලියන්න එපා පුතේ. දැන්ම ලිව්වොත් ඔයා මට හිත යටින් බනි. ඒ නිසා පොඩ්ඩක් කොහොම ඉන්නේ වෙසගෙන. දැන් මේ වැඩසටහනේ පොඩි ගැටලුවක් තියෙනවා මෙන්න මෙහෙමනේ. පොඩ්ඩක් බලන්න. මේක ක්‍රියාත්මක කිරීමේදී මේක එක්සිකියුට් කරාට උනාට පස්සේ හරි අපි දෙමු මෙතනට මහේෂ් කියලා. බලන්න එන්ටර් කරාම හෙලෝ මහේෂ් කියන එක අතර ස්පේස් එකක් නැහැ මේ. ස්පේස් නැතුව ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි ගිහිල්ලා මෙන්න මෙහෙම කරනවා මේ n එක අතර මෙහෙම ස්පේස් තියෙනවා අපේ ළමයි. ඔහොම ස්පේස් තියලා දැන් බලමු. ඒත් ස්පේස් එකේ ඉන්නේ දැක්කද? ස්පේස් එකේ ඉන්නේ නැහැ. ස්පේස් එකක් මට මෙතන තියාගන්න පුළුවන් මෙන්න මෙහෙම උඩ කමා දෙකක් දාලා පුතේ. ආයි පොඩි කමාවක් දාගන්නවා මෙතනින්. මෙහෙම ඉන්වර්ටඩ් කමා එකක් දානවා මේ විදිහට. දැන් බලමු අපි මහේෂ් කියලා අන්න ස්පේස් එකේ නෝ දැක්කද? ඒකත් හොඳ අවස්ථාවක්. එතකොට අපිට මේ ස්පේස් එක ගන්න ඕන නම් මෙන්න මේ අවස්ථාව පාවිච්චි කරමු. sorry. මේක තියාගමු ස්පේස් එක ගන්න අවශ්‍ය නම් මේකේ අවුට්පුට් එක වෙන්නේ උදේට බලා ගන්න. දැන් ඔයා වැඩසටහන් වල මගේ පුතේ අවුට්පුට් එක ඔයාට තනියම හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒව අහනවා එක්සෑම් එකට. ලියන්න දෙන්නේ උත්තර හතරක් දීලා ඉරි ගහන්න එනවා. අපි දාමු වෙන අවුට්පුට් එක. හරි. එතකොට බලමු. මේක තමයි අවුට්පුට් එක ආවේ. මේ වැඩසටහනත් එක්ක හොඳට තේරුම් ගන්න මේක. හරි. වම් පැත්තෙන් තියෙන්නේ අපි ලියපු වැඩසටහන. අපේ පන්ති දරුවෙක්ට කියන්න පුළුවන් ද මේ අපි ලියපු වැඩසටහනට කියන නමක් මේ පැත්තෙන් තියෙන වැඩසටහනට කියන නම මොන කෝඩ් එක කියලාද කියන්නේ? කවුරු හරි දන්න කෙනෙක්? අපි ලියන වැඩසටහන වලට මොන කෝඩ් එක කියලාද කියන්නේ? මොකක් හරි කම්පියුටර් ලැන්ග්වේජ් එකක් යූස් කරලා අපි ලියන ඒවට මොන කෝඩ් එකක් ලියනවා කියලාද කියන්නේ? එහෙම මතක නැද්ද? pseudo code නෑ සිවුඩ කෝඩ් එක කියන්නේ පුතේ මේ අර අපි වැඩසටහන හදන්න ගහන ප්ලෑන් එකනේ. මේ ලියන කෝඩ් එක ඇත්ත කෝඩ් එකට මොකද්ද කියන්නේ? මේ ඇත්ත කෝඩ් එකනේ. ඇත්ත කෝඩ් එකට කියන්නේ පුතේ source code එක කියලා. හොඳට මතක තියාගන්න. source code එක. එහෙම නැත්නම් අපි ඒකට කියනවා ප්‍රභව කේතය කියලා. සිංහලෙන් කියනවා ප්‍රභව කේතය කියලා. මේක තමයි මැෂින් එක දෙන අවුට්පුට් එක වගේ. ඉතින් මේ ප්‍රැක්ටිකල් කරන්න. මෙන්න මෙතන පොඩ්ඩක් ගැටලුවක් වෙයි ඔයාලට මේ අපි මෙහෙම දෙයක් කරමුද පුතේ? මේක ඇරෝ එකක් දාලා ගමුනේ. මෙන්න මෙතන ස්පේස් නැති වෙනවනේ මෙන්න මෙතන. මෙයා කොහෙන්ද ගන්නේ? මේ පැත්තෙන් ගමුනේ. මෙන්න මෙතන මේ තියෙන මේ පේ පුතේ. මෙන්න මෙහෙම ලිව්වොත් තමයි ස්පේස් තියන්න පුළුවන්. ඉතින්
ඔන්න මම ලියව පුතේ ටිකක්. හරි ඔය තියෙන පුතේ. මේ විදිහට ලියුවොත් තමයි ස්පේස් එක එන්නේ හොඳේ. මෙතන මොකක් හරි දාන්න if you want to keep the space කියලා පොඩ්ඩක් දන්නේ නැද්ද? මේක මාක් කරගන්න. පුතේ මේ semicolon එහෙම හරියටම ලියා ගන්න. end එක ළඟ මේ dot එකක් තියෙනවා. full stop එක හරියටම තියන්න ඉව නැතුනොත් වැරදි. මෙන්න මේක හොඳට තේරුම් ගන්න පුතේ. මෙන්න මේක ඇවිල්ලා output එකක් හොඳේ. කියන output එකට output එකක් විදිහට ලියන එකක් තමයි මේ තියෙන්නේ. මේ right ln එකේ ලියන ඒවා තමයි output විදිහට එන්නේ. මේක output එකක්. මේ read ln කියන්නේ ඒක input එකක්. මේ සංජීව කියලා අපි type කරා keyboard එකේ. මම input එක දාන්නම්කො රතු පාටි. නෑ මම input එක දාන්න වෙන පාට. input එක දාන්නම් කොළ පාටි. මම type කරපු එක. ආයි මේ නිල් පාටින් තියෙන්නේ hello කියලා එක hello කියන එක එන්න ඕනේ. output එකක් විදියට hello කියන එක එන්න ඕනේ output එකක් විදියට අර helloත් එක්ක එන්න අකුර එන්න කියන්නේ එන්න අකුර මේ බෑග් එක ඇතුලේ n කියන බෑග් එක ඇතුලේ මේ වෙලාවේ තියෙන්නේ සංජීව සංජීවින් හින්දා තමයි helloත් එක්ක සංජීව කියන එක කෙනා ඉන්නේ ඔයා දාන එක්කෙනා තමයි යත් එක්ක ඉන්නේ helloත් එක්ක ඉන්නේ ඊට පස්සේ ආයි මේ right ln කියන එක්කෙනා පුතේ output එකක් හොඳේ ඒක පොඩ්ඩක් මාක් කරගෙන හරියටම අඳුර ගන්න මේවා right ln කියන output ප්‍රතිදාන මේ read ln කියන input එක ආදාන මේ වැඩසටහනේ අපි මේ සංජීව කියන එක්කෙනාව ආදානය කරාම තමයි මේ විදිහට වෙන්නේ ඔයාලට මෙතනට ඕන එක්කෙනෙක් දාන්න පුළුවන් නිමල් කමල් ගයාන් එහෙම දාන්න පුළුවන් variable එක සැරෙන් සැරේ වෙනස් වෙනවා වැඩසටහනකදී නියතයක් කියන එක වෙනස් වෙන්නේ නැහැ පුතේ වැඩසටහනක වැඩසටහන කොච්චර ක්‍රියාත්මක වුණත් නියතයක් වෙනස් වෙන්නේ නැහැ ඒක හොඳට මතක තියාගන්න constant කියන ඒවා වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් කවුරු හරි කෙනෙක් මෙන්න මෙහෙම දෙයක් කළොත් උදා අහගන්න කවුරු හරි කෙනෙක් මේ වැඩසටහනේ පුතේ මේ constant කියන එක දාන්නෙත් මේ variable section එකේම තමයි begin එකට කලින් අපි කවුරු හරි කෙනෙක් මෙහෙම දාන්න පුළුවන් කාට හරි මෙන්න මෙහෙම. නියතයක් අපි දාන්නේ const කියලා තමයි දාන්නේ පුතේ const කියලා මට දාන්න පුළුවන් pi කියලා මොකක් හරි එකක් pi කියලා එකක් දාන්න පුළුවන් සමානයි 22 බෙදීම 7. එහෙනම් මේ අපි මේක ගණනය කිරීම මොකක් හරි තිබුණොත් අපි ඉස්සරහ කරමු. ගණනය කිරීමක් තිබුණොත් මගේ පුතේ කවදාවත් මේ මෙතන මේක වෙනස් වෙන්නේ නැහැ. මේක හැමදාම 22 බෙදීම 7 තමයි. හැබැයි n කියන එක නා වෙනස් වෙනවා. කවුරු හරි කෙනෙක් enter මේ සංජීව කියලා දැම්මොත් සංජීව. අමල් කියලා දැම්මොත් අමල්. ඒව විචල්යන් variables. මේක වෙනස් වෙන්නේ නියත වෙනස් වෙන්නේ එහෙනම් මගේ පුතේ ඔයාගේ ටියුට් එකේ තියෙනවා මෙන්න මෙතන ටියුට් එක අපිට දැන් ටියුට් එකත් පුරවගෙන යනවා අපි හොඳේ ස්ටෙම් පුරවනවා වගේ constant in programming කියලා තියෙනවා නේද අන්න එතන අපි ලියමු නියතයක් කියලා තියෙයි ඔයගොල්ලෝ සිංහල මීඩියම් එකේ ඇති නියතයන් කියලා මෙති නියතයක් කියන කොහොමද කියලා අන්න එතන ලියන්න මම ඉංග්‍රීසි මීඩියම් කට්ටියට මෙතන දාන්නම් මෙතන ටයිප් කරන්න ලියගමු ක්‍රම ලේඛනය ක්‍රියාත්මක වන විට
ක්‍රමලේඛනයේ ක්‍රියාත්මක වන විට හඳුන්වනේ සඳහා හඳුන්වනේ සඳහා හඳුන්වනේ සඳහා පවරන ලද අගයන් පවරන ලද අගයන් පවරන ලද අගයන් වෙනස් නොවන පවරන ලද අගයන් වෙනස් නොවන හඳුන්වන පවරන ලද අගයන් වෙනස් නොවන හඳුන්වන නියත ලෙස හැඳින්වේ නියත ලෙස හැඳින්වේ පවරන ලද අගයන් වෙනස් නොවන හඳුන්වන නියත ලෙස හැඳින්වේ හරිද පුතේ ඒගොල්ලෝ කියනවා the identifiers which do not change their values while the program is executed are called constant hari ලියා ගන්න පුතේ මෙතන const කියලා දාගන්න ppi 22 divided by 7 the identifiers which do not change their values while the program is executed are called constants ඒක පොඩක් පාඩම් කරගන්න හරිද අපි ඊළඟ එක්සැම්පල් එකට යමු හරි තව එක්සැම්පල් එකට යමු පුතේ ලේසිම ලේසි එකක් sorry මම variables මොකුත් නැතුව යන්න සාමාන්‍යයෙන් ඕනම ළමයෙක් එකතු කරන්න දන්නවනේ මේ බලන්න මේ right ln එක ඇතුලේ අපිට සාමාන්‍යයෙන් calculation දෙන්න පුළුවන් මේ 15ට 3ක් එකතු කරන්න ඕනේ හරිද right ln එක ඇතුලේ මම ලියනවා මේ මම කියනවා මෙන්න මේ number එකෙන් 18 minus 3 ඔය වගේ මේකට කියනවා මේකට දෙනවා 10 multiply අපි දෙමු multiply කරන්න කියලා 5 වලින් මේ වගේ මේකට දෙමු 100 divided by 5 right ඔය වගේ මම දෙනවා බලන්න මෙන්න මේක මතකද කියලා 20 div 3 මතකද දන්නේ අපි දෙමු ආයි 20 mod 3 හරි මෙන්න මේ වගේ වැඩසටහනක් පුතේ ඔන්න දැන් තියෙන්නේ මේ වැඩසටහන ක්‍රියාත්මක කරන් පස්සේ අපි බලමු මොනවාද අවුට්පුට් එක කියලා හරි පළවෙනි අවුට්පුට් එක ඔයාලට කියන්න පුළුවන් පොඩි ළමෙක්ගෙන් අහුවොත් කියන ටක් ගාලා කියන අවුට්පුට් එක
අවුට්පුට් එක කියන්න බැයිද? අනේ අනේ. මේ ඔයගොල්ලෝ කියන්නේ ගෙදර සද්ද වගේ ඇති හින්දා නේද? හරි හරි. මෙතන අවුට්පුට් එක මොකද්ද වෙන්නේ? 15 plus 3 text එක 18 very good. economic දැම්ම text එක. මෙතන output එක කියන්නේ 18 minus 3 15 මෙතන 50 එතනින් එහා තමයි ඔයා ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ. මෙතන 100 divide by 5 කියන්නේ 20 නේ. ඒ වුණාට ඔයාලට 20 නෙමෙයි මෙතන හම්බෙන්නේ පුතේ. 2.0000000 කියලා ඔයාලට මේ සයන්ටිෆික් අගයක් විදිහට තමයි හම්බෙන්නේ මේකේ. විද්‍යාත්මක අගයක් විදිහට හම්බෙන්නේ. මම කියන්නම් එන විදිය. මේක නම් මම කියලා දීලා තියෙනවා. div කියන එක නේද පුතේ? div කියන එක integer division එකනේ. නැත්නම් පූර්ණ බෙදීම. නේද? දැන් විස්තර පාඩ එක කියලා දීලානේ තියෙන්නේ නේද? දැන් අපි ගත්තොත් මෙන්න මේක නම් වැලියු එක. පාඩ මතකද දන්නෙත් නේද මේ කලින් කියලා දීපේවා. දැන් මේක ඩිවයිඩ් කරනෝනේ අපි 3 මෙන්න මෙහෙම. මෙතන 3නේ. උත්තර 3 තියෙන්නේ හරිද? එතකොට පුතේ මෙතනට එන්නේ කීයද අපි බෙදෙනකොට 3 කොටවල් කීයක්ද? 6ක් නෙන්නේ. මෙතනට 6 එන්නේ. මෙතනට කීයක් එනවද එතකොට? 18ක් එනවා නේද? එතකොට 18ක් එනවා. ඉතිරි වෙන්නේ remain ඉතිරි වෙන්නේ අපිට 2යි. හොඳට අහගන්න මේක. ඉතිරි වෙන්නේ 2යි. remain අපිට වෙනවා 2. මෙතන හරි. එතකොට මොකක් හරි දෙයක div වගේ div කියලා කියන්නේ පුතේ මෙන්න මේ value එකට. මේක තමයි div value එක. div එක මේක තමයි mod value එක. mod value එක කියන්නේ මේක. 20 mod 3 කියලා කියන්නේ මේක. mod value එක. මේක තියෙන div value එක. ඒවා කියලා දීලා තියෙන්නේ මම. එහෙනම් අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරලා බලමු. අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරලා බලමු මොකද වෙන්නේ කියලා. මේක රන් කරමු පුතේ. මේක රන් කරලා බලමු මොකද වෙන්නේ කියලා. තාම රන් වෙනවා. ඔයගේ එකේ උච්චර වෙලා යන්නේ නැහැ හොඳේ. ගෙදර මැෂින් එකේ. මෙන්න මේක තමයි උත්තර ටික එන්නේ අපිට. මෙන්න මේ විදිහට උත්තර ටික එන්නේ. අපි බලමු මේ උත්තරත් එක්ක සංසන්දනය කරලා මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා. හරි වැඩසටහන පුතේ ලියාගමු අපි. මේක තමයි වැඩසටහන. ඊළඟ එක්සැම්පල් එක විදිහට ගෙදරදි කරලා බලන්න. මේක තමයි වැඩසටහන අපි ලියපු. හරි. ඔක ලියාගන්න පුතේ ඊළඟ එක්සැම්පල් එක විදිහට. ඒකේ අවුට්පුට් එක බලමු පොඩ්ඩක්. මේ තියෙන අවුට්පුට් එක. මොකද කම්මැලි කමෙන් දින්නේ? ඈනුන් යන්නේ. මේ තියෙන අවුට්පුට් එක පුතේ. හිතා ගන්න එහෙම නෑ හොඳේ. හරි පුතේ මේ තියෙන ලියාගන්න.
ඔයාලට පොඩි ඇරෝ එකක් දාලා පෙන්නන්න පුළුවන් මේ ආපු අවුට්පුට් එක. මෙන්න මේක තමයි හොඳටම තේරුම් ගන්න ඕන එක. පුතේ මෙන්න මෙතන මේ scientific value එකක් විදිහට තියෙන්නේ. මෙතන මේ 100 divide by 5 කියලා කියන්නේ 20 නේ ඉන්න ඕනේ අපි දන්න විදිහට නේද? ඒ වෙනකොට උත්තරය ඇවිල්ලා තියෙන්නේ 2.0. 2.0 ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මෙතනින් අදහස් වෙන්නේ පුතේ 001 කියන එකකින් අදහස් වෙන්නේ 2.0 10 to the power 1 කියන එක පුතේ. 10 to the power 1. හරි 10 to the power 1 කියන්නේ ඒතොර 20 කියන එක තමයි. 10 to the power 1 කියන්නේ 20 කියන එක තමයි. ඔයා නිකන් හරි මෙතනට 1000 දැම්මා නම් මෙතන 1000 divide by 5 දැම්මා නම් පුතේ මෙතනට එන්නේ 2.0 මෙතන 002 කියලා එන්නේ. 002 කියලා එන්නේ. එතකොට 2.0 into 10 to the power 2 තමයි එන්නේ. මේක තමයි මෙතන තියෙන්නේ. හොඳේ. මේක පොඩ්ඩක් පැත්තකින් ලියලා තියාගන්න මේකත්. මේ කතාව. හරි පුතේ අපි ඊළඟ එක්සැම්පල් එකට යමු. right මේකේ අවුට්පුට් එක තනියම ලියන්න ඕනේ. මම මේ වගේ එකක් දෙන්නම්. මම දෙන්නම් පුතේ මෙතන right ln මම දෙන්නම් 8 greater than 5. 8 greater than 5. okay. මේකට දෙන්නම් right ln අපි කියමුකෝ 8 less than 5. right ln අපි දෙන්නම් 100 greater than මම දෙන්නම් greater than equal මම දෙන්නම් 3 into 6 ඔය වගේ. ඊට පස්සේ මම දෙන්නම් 3 equal 9. තව එකක් දෙන්නම් 3 not equal 5. හරි පුතේ මෙන්න මේ වගේ අවස්ථාවක් මම දීලා තිනවා. මම මේක රන් කරන කලින් ඔයා ටග් ගාලා ලියන්න බලන්න පුතේ මේකේ අවුට්පුට් එක තනියම විනාඩියක් දෙන්න. විනාඩි 2ක් විතර දෙන්න. ටග් ගාලා ලියන්න බලන්න මේකේ අවුට්පුට් එක මේ වැඩසටහන. ඒකට මම ICT 3 කියලා දාන්නම්. 3 හරි 4 හරි ඕන එක. හරි බලමු පුතේ ටග් ගාලා. මේකේ අවුට්පුට් එක ලියන්න බලන්න. මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා. හරි අපි බලමු ඔයගොල්ලෝ ලියපු උත්තර හරිද කියලා. මෙතන පුතේ මේ 8 විශාලයි 5 කියන්නේ ඇත්තක්ද බොරුවක්ද? මේක ඇත්තක් නේ. එහෙනම් true කියලා එන්නේ නේද? 5 අඩුයි 5 කියලා කියන්නේ. sorry 8 අඩුයි 5යි කියලා කියන්නේ මේක බොරුවක්. ඒ කියන්නේ false කියලා එන්නේ. අන්න ඒ විදිහට. අපි බලමු මේක. ඔයාගේ answers ටික හරිද කියලා බලමු. බලන්න මෙන්න මේ විදිහට වෙලා තියෙන්නේ කියලා. අම්මැලි නොවි. බලන්න හරිද කියලා මෙතන. ගත් උත්තර ටික.
මෙන්න මේ විදිහ output එකක් තමයි එන්න ඕනේ. මේක true මේක false. මෙතන 100 නේ තියෙන්නේ පුතේ. 3 6න් වැඩි කරාම 18යි. 18ට වඩා 100 වැඩි. ඒ කියන්නේ true. මේක 3 equal 9 බොරුවක් නේ මේක. 3 9ට සමාන වෙන්නේ නැහැ නේ. මේකෙන් කියන්නේ මෙන්න මේ මාකය මතක තියාගන්න අසමානයි කියන එකයි මේකෙන් කියන්නේ. හොඳේ not equal කියලා. not equal. ඒතර 3 not equal 5. ඒක හරි ඇත්ත. හරි නේද පුතේ? බලන්න උත්තර ටික හරිද කියලා. හරි අපි තව එක්සැම්පල් එකක් කරමු. මේ වගේම අපිට ඕන වෙනවා මේක අයින් කරමු. අපි දෙන්න මෙහෙම එකක්. right ln 5 less than 2 අපි බලමු අර operators එක්ක logical operators මතකද කියලා. and මම දෙන්නම් I 5 greater than 6 මේ විදිහට බලන්න මේක output එක ලියන්න පුළුවන්ද කියලා. දැන් දෙන්නම් OR එකක්. Seven greater than 3. බලන්න පුතේ මේක පුළුවන් වෙයිද කියලා. මේක මෙහෙම දාමු. වෙන වැඩ කරන්න එපා පුතේ. මේක දිහා බලන් ඉන්න. දැන් ඔයාලට ගෙදරදී මේක ටයිප් කරන්න ඕනේ. දැන් මට ටයිප් කරලා කොපි කරලාම දාන්න තිබ්බා මම මේ ටයිප් කර කර යන්න ඔයාලට මේ වෙන වැරදිත් ඔයාලට බලා ගන්න ඕන හින්දා. ඒ නැත්තම් මට මේක කොපි කරලා ගන්න තිබ්බා නම් ඊට වඩා ලේසිනේ. කලින් ටයිප් කරගෙන. හරි. මේක තමයි කරන්න ඕනේ. බලන්න මේක පුතේ. මේකේ output එක ඔයාලට ලියන්න පුළුවන්ද කියලා බලන්න. මේක 4 කියලා දාගන්නකො. try එකක් දෙන්න ටක් ගාලා. හරි පුතේ. ඔයා දන්නවා පුතේ and කියන logic එකත් එක්ක අපි සම්බන්ධ වුණොත් එහෙම ඒ දෙපැත්තම සම්බන්ධ වෙන හැම කොටසක්ම ඇත්තක් වෙන්න ඕනේ සම්පූර්ණ ප්‍රකාශය ඇත්ත වෙන්න. ඒතර 5 less than 2 කියන්නේ මේක පුතේ බොරුවක් නේ. නේද? 5 less than නෑනේ 2 ට වඩා මේක බොරුවක්. මේ පැත්ත false. මේ පැත්තත් මේ පැත්තත් false. එහෙනම් ඉතින් කොහොමවත් මේක false. මෙතන 7 greater than 3 කියන්නේ මේ කැලල හරි ඇත්තක්. OR එකත් එක්ක සම්බන්ධ වෙනකොට එක කොටසක් හරි ඇත්ත වුණොත් සම්පූර්ණ ප්‍රකාශයම ඇත්ත. එකක් හරි ඇත්ත වුණොත්. එහෙනම් මේ කැලල ඇත්ත හින්දා මේක ඇත්ත වෙන්නේ නේද? මේක බොරු වුණාට ප්‍රශ්නයක් නැහැ. එක කොටසක් හරි ඇත්ත වෙලා. මෙතන මේ not කියන එක අමතක කරන්නකො. 7 less than 6 7 අඩු නෑනේ 6ට වඩා. 7 අඩු නෑනේ 6ට වඩා. ඒතර මේ කැලල ඇත්තක්. ඇත්තක් වුණාට මෙතනින් කියන්නේ ඇත්ත නෙමෙයි කියලා. not එකකින් කියන්නේ විරුද්ධ පැත්ත. ඇත්ත නෙමෙයි එහෙනම් false. 5 සමානයි 5 කියන්නේ 5 equal 5 කියන්නේ මොකද්ද? true නේ. එහෙනම් ඇත්ත නෙමෙයි කියලා කියන්නේ බොරුවක්. මේක false වෙනවා. අපි බලමු. ඔයගොල්ලෝ ලියුවා හරිද කියලා.
මේක මම රීටේල් එක දාලා නැහැ නේ. අවුට්පුට් එක බලා ගන්න විදියක් තිබුණේ නැහැ. මෙන්න මේ විදිහට එන්නේ. බලනවා ලියපු උත්තර හරිද කියලා. false true true false. ඔය විදිහට එන්නේ. හරිද? හරි ඇති කියලා හිතනවා. හරි. ඔන්න පුතේ දැන් අපි පළවෙනි පාඩමේ වැදගත් සම්දිස්ථානයකට තමයි එන්න හදන්නේ. දැන් මේ වෙනකොට අපේ පන්තියේ පුතාලා දන්නවා විචල්යක් කියන්නේ මොකක්ද කියලා. වේරියබල් එකක් කියන්නේ මොකක්ද කියලා. මම ආසයි දැනගන්න මගේ පන්තියේ පුතෙක්ගෙන් හරි දුවෙක්ගෙන් හරි මොකක්ද පුතේ විචල්යක් කියන්නේ කියලා. හොරෙන් පොත බලන්නේ නැතුව ටියුට් එක බලන්නේ නැතුව උත්තරයක් දෙන්න. කවුරු හරි කෙනෙක් උත්තරයක් දෙන්නකෝ. වේරියබල් එකක් කියන්නේ මොකක්ද කියලා. අනේ කියන්නකෝ. අයියෝ අයියෝ. ගෙදර සද්ද වුණට කමන්නේ කියන්න. වේරියබල් එකක් කියන්නේ මොකක්ද කියලා කියන්න බෑද විචල්යක්? සරල උත්තරයක් දෙන්න. ළමයි නිදිද? දැන් මම නම කියන උත්තරේ දෙන්න කියලා බලමු. අපි කාටද කියන්නේ උත්තරේ දෙන්න කියලා. අපේ ජනිත පුතාට පුළුවන් උත්තරයක් දෙන්න. ජනිත ශානුකට විචල්යක් සඳහා උත්තරයක් දෙන්න පුළුවන්ද? උදාර පුතේ උත්තරයක් එවලා තියෙනවා identify which can change its value කියලා. ඕ නැත්නම් සරලව කිව්වොත් දත්ත ගබඩා කරන්න නේද පුතේ? දත්ත తాවකාලිකව ගබඩා කරන්න තියෙන මතක කොටසක්. හරිද? It's a memory location where store data temporarily. හරි? දත්ත తాවකාලිකව ගබඩා කරලා තියාගන්න පුළුවන් මතකයක් තමයි variable එකක් කියලා කියන්නේ. ඇත්තටම ඔය variable එකක් කියන පුතේ RAM එකේ හැදෙන ඉඩක්නේ. දැන් පුතා මෙහෙම අපි දැන් දුන්නොත් එහෙම හොඳට අහගන්න මේ කතාව. පුතා දුන්නොත් එහෙම x සමානයි 5යි කියලා. RAM එකේ වෙනම ඉඩක් වෙන වෙනවා පුතේ මේ x සඳහා. x සඳහා මේ 5 ගබඩා කරලා තියාගන්න. ඔන්න දැන් හොඳ කතාවක් කියන්නේ අහන් ඉන්න. අපි උදාහරණයක් විදිහට හිතමු. මෙතන පන්තියේ ළමෙක් ඉන්නවා පුතේ. ක්ලාස් එකේ අපේ ළමෙක් ඉන්නවා. අපිට ඕනේ මෙයා ගණිතයට ගත්ත ලකුණු විද්‍යාවට ගත්ත ලකුණු ඉංග්‍රීසි වලට ගත්ත ලකුණු ගබඩා කරලා තියාගන්නයි ඕනේ. මෙයා ගණිතයට ගත්ත ලකුණු එතකොට එක් කවුරු හරි ළමෙක් මෙයා ගණිතයට ගත්ත ලකුණු m කියලා ගබඩා කරනවා. තව ඕනනම් මෙයා ඉංග්‍රීසි වලට ගත්ත ලකුණු ගබඩා කරලා තියාගන්න පුළුවන් පුතේ e කියන බෑග් එක ඇතුලේ. බෑග් එක නෙමෙයි වේරියබල් එක. බෑග් කියලා කියන මතක තියාගන්න ලේසි ඉන්න. විද්‍යාවට ගත්ත ලකුණු s කියන බෑග් එක ඇතුලේ දානවා. ඒතර ගණිතයට ගත්ත ලකුණු තියෙන්නේ m කියන වේරියබල් එකේ. e කියන වේරියබල් එකේ තමයි ඉංග්‍රීසි වලට ගත්ත ලකුණු s කියන වේරියබල් එකේ තමයි පුතේ විද්‍යාවට ගත්ත ලකුණු. ඒ ටික තේරුණාද? හරි. එතකොට පුතේ විෂයන් 9ක් තිබ්බොත් හොඳට අහගන්නකෝ. විෂයන් 9ක් තිබ්බොත් වේරියබල් කීයක් ඕනේද? වේරියබල් 9ක් ඕනේ. ඒ නිසා අපිට මේක මෙයා දැන් ලකුණුනේ ගබඩා කරගන්නේ. අපිට පුතේ පරිගණක වැඩසටහන් වලදී ලැන්ග්වේජස් වලදී අපිට පොඩි ක්‍රමයක් තියෙනවා. එකම වර්ගයට අයත් වේරියබල්ස් පුතේ අපිට ස්ටෝර් කරලා තියාගන්න පුළුවන් මෙන්න තනි නමකින්. ගණිතයට ගත්ත ලකුණුත් දානවා. විද්‍යාවට ගත්ත ලකුණුත් දානවා. ඉංග්‍රීසි වලට ගත්ත ලකුණුත් ඔහම දානවා. හොඳට අහන් ඉන්න. හොඳට අහන් ඉන්න. මේකේ තියෙන එක විචල්යක් මේක එක විචල්යක් මේක එක විචල්යක්. එකම වර්ගයේ ලකුණු තමයි තියෙන්නේ. එතකොට මම මේ විචල්‍ය තුනටම නමක් දාගන්නවා පුතේ. අගන්න
මේක ඇතුලේ පළතුරු නෙමෙයි ගබඩා කරලා තියෙන්නේ. සේවකයන්ගේ වැටුප් නෙමෙයි ගබඩා කරලා තියෙන්නේ. ගෙදර කරන්ට් බිල් එක නෙමෙයි ගබඩා කරලා තියෙන්නේ. මේකේ ගබඩා කරලා තියෙන්නේ මේ ළමයා ගත්ත ලකුණු පංගි පුතේ. එහෙනම් ළමයා ගත්ත ලකුණු ටික ඔක්කොම එකට ගැට ගහලා හොඳරා ගන්න. ඔක්කොම එකට ගැට ගහලා තනි නමකින් නම් කරාට පස්සේ පුතේ අපි ඒකට විශේෂ නමක් කියනවා. අපි ඒකට කියනවා ඇරේ එකක් කියලා. ආරාවක් කියලා. තේරුන්නේ මෙලෝදයක් එකම වර්ගයකට අයත් විචල්ල කිහිපයක් තනි නමකින් සටහන් කරාම අපි ඒකට කියනවා මගේ පුතේ ඇරේ එකක් කියලා. ඇරේ එකක් කියලා. උදාහරණයක් විදියට හොඳට අහගන්න. උදාහරණයක් විදියට මේ ළමයා විෂයන් පහක් හැදෑරුවා කියලා හිතන්නකෝ. ඕනෙන් චුට්ට ඇඩ්වාන්ස් වෙනවා. විෂයන් පහක් හැදෑරුවා කියලා හිතන්නකෝ. එතකොට මම මේ ළමයාට ඇරේ එකක් හදලා දෙනවා මෙන්න මේ විදියට. විෂයන් පහක් හැදෑරුවා කියන්නකෝ. එතකොට මේ ළමයාට මම ඇරේ එකක් හදලා දෙනවා මෙන්න මේ විදියට. මේ ඇරේ එකේ පුතේ හොඳට අහගන්න. මේ ඇරේ එකේ නම මාක්ස් හොඳේ. මේ ඇරේ එකේ නම මාක්ස්. එතකොට මේ ළමයාගේ පළවෙනි විෂයට ලකුණු දාන්නේ පුතේ මේ කොටුවට හොඳට අහගන්න. පළවෙනි විෂයට ලකුණු දාන්නේ මේ කොටුවටම. මං කියනවා පළවෙනි කොටුව මං හඳුන්වනවා පුතේ M බිඳුව කියලා ඉන්ඩෙක්ස් එක අපි කියනවා. පළවෙනි කොටුව අපි ඉන්ඩෙක්ස් එක මේක පළවෙනි ඉන්ඩෙක්ස් එක මගේ මේ ළමයාගේ ලකුණු දාන්නේ මේකට. අපි කියමු මේ ළමයා ගණිතයට ලකුණු 80ක් ගත්තා නම් ඔන්න M0 කියන තැන ලකුණු 80ක් දැම්මා. හොඳට අහන්න. මේ ළමයාගේ දෙවෙනි විෂයේ ලකුණු දාන්නේ පුතේ M1 කියන එකට ඉන්ඩෙක්ස් එක තමයි M1. මේක එක කියලා නෙමෙයි පටන් ගන්න මේක 0 වලින් පටන් ගන්න. එහෙනම් මේ ළමයා ගත්ත තුන්වෙනි විෂයට ලකුණු දාන්නේ M2 වල. මේ ළමයා ගත්ත හතරවෙනි විෂයට ලකුණු දාන්නේ M3 වල. ඉන්ඩෙක්ස් එක. පස්වෙනි එකට දාන්නේ M4 එකේ. තේරුන්නේ මෙලෝදයක්. මෙලෝදයක් තේරුන්නේ ළමෙක් ඉන්නවා. මේ ළමයා විෂයන් පහකට ලකුණු අරන් තින්නේ. ගණිතයට ලකුණු 80යි. ඉංග්‍රීසි වලට ලකුණු 70යි. ICT වලට ලකුණු 99යි. තව මොකක් හරි විෂයකට 65යි. තව එකකට 45යි. කොහොම හිතමු. මේ ළමයා විෂයන් පහක් හදාarලා තියෙනවා. එතකොට පුතේ මේ තියෙන එක විචල්‍යයක්. මේ විචල්‍ය ඔක්කොම එකට ගැට ගහලා මම තනි නමක් දැම්ම එකට ඇරේ කියලා. ඇරේ. එතකොට මේ ඇරේ එකේ නම තමයි මාක්ස්. මගේ ඇරේ එකේ නම තමයි මගේ පැටියෝ මාක්ස්. ඒ කියන්නේ කවදක්වත් මෙහෙම වෙන්න බෑ. M0 එක ඇතුලේ 80ක් තියෙනවා තවත් එකක් ඇතුලේ අමල් කියලා ඔහොම තියෙන්න බෑ. එහෙම තියෙන්න බෑ පුතේ. එකම වර්ගයක තමයි තියෙන්න ඕනේ. ලකුණු නම් ලකුණු. නම්. එහෙම තියෙනවා. මේ පළවෙනි කොටුව අපි කියන ඉන්ඩෙක්ස් එකක් කියලා. මගේ ෆස්ට් ඉන්ඩෙක්ස් එක. මේක තමයි ලාස්ට් ඉන්ඩෙක්ස් එක. මේ ළමයා විෂයන් පහක් හැදෑරුවට විෂයන් පහකට ලකුණු ගත්තට පුතේ ඉන්ඩෙක්ස් තියෙන්නේ 4යි. ඉන්ඩෙක්ස් තියෙන්නේ 4යි. තේරුන්නේ මෙලෝදයක්. අහගන්න. ඔයගේ ටියුට් එකේ තියෙන පුතේ. ඔයගේ ටියුට් එකේ තියෙනවා අපි යමු ඉන්න තැනට I කියලා දෙනවා පොඩ්ඩයි. මේ ටියුට් එකේ තියෙනවා එක තැනක අපි ලිව්වේ නෑ එතන. page number 7 ආරාව කියලා එකක් තියෙනවා පුතේ. page number 7 වල ආරාව කියලා එකක් තියෙනවා ඉංග්‍රීසි මීඩියම් එකෙත් ඇති. බලන්න page number 7 වල මෙතින් array කියලා එකක් තියෙනවා. හරි.
එහෙනම් array එකක් කියලා කියන්නේ පුතේ හොඳට අහගන්න. මේ තියෙන එකම වර්ගයකට නේද පුතේ? එකම වර්ගයකට අයත් වෙන්න ඕනේ දත් විචල්්‍ය. හරි. විචල්්‍ය ඒ කියන්නේ දෙයනේ විචල්්‍ය කිහිපයක එකතුවක්. සරලව කිව්වා. හරි. එහෙනම් අපි array එකක් කියන තැන ලියා ගමු. array එකක් කියන තැන ලියා ගමු. මම මෙතන ටයිප් කරන ඉංග්‍රීසි මීඩියම් කට්ටියට. හරි. ලියා ගමු අපි. ලියන්න පුතේ. එකම ප්‍රරූපයකට අයත් දත්ත එකම ප්‍රරූපයකට අයත් දත්ත නමක් යොදා ගනිමින් මතකයේ තුල තැන්පත් කිරීම. එකම ප්‍රරූපයකට අයත් දත්ත එකම නමක් යොදා ගනිමින් මතකයේ තුල තැන්පත් කිරීම. මතකයේ තුල තැන්පත් කිරීමට ආරාව භාවිතා වේ. හරිද පුතේ? An array is used to save data items of the same data types in memory using a single variable identifier name. මේ identifier වැරදි මෙතන. identifier name. හරිද පුතේ? An array is used to save data items of the same data types in memory using a single variable identifier name. ගොඩක් වැදගත් single variable identifier name කියන එක. හරි ඊට පස්සේ define an array ආරාවක් අර්ථ දක්වන විදිහ අපි බලමු පොඩ්ඩක්. අපි බලමු ආරාවක් අර්ථ දක්වන්නේ කොහොමද කියලා. මේ ටික මම අයින් කරා. අපි බලමු පොඩි එක්සැම්පල් එකක් අරගෙන. ලියගන්න පුතේ. පූර්ණ සංඛ්‍යා පහක් පූර්ණ සංඛ්‍යා පහක් ඇතුළත් කළ හැකි පූර්ණ සංඛ්‍යා පහක් ඇතුළත් කළ හැකි මෙතන define an array කියන තැන ආරාවක් අර්ථ දැක්වීම. මෙතන තව පිළියක් ලියන්න තියෙනවා. පූර්ණ සංඛ්‍යා පහක් ඇතුළත් කළ හැකි marks නම් වූ ආරාව. පූර්ණ සංඛ්‍යා පහක් ඇතුළත් කළ හැකි marks නම් වූ ආරාව. ඔන්න මේක හොඳට අහන් ඉන්න ලියන්න නම් එපා. අහන් ඉන්න නැත්නම් මේක ඔයාලට සම්පූර්ණයෙන් අවුල් වෙනවා. අහන් හිටියේ නැත්නම්. පුතේ හොඳට අහගන්න ආරාවක් නම් කරන්නේත් අපි var කියන එකෙන්ම තමයි. var වලින්ම තමයි පටන් ගන්නෙ.
ඒතර වාට හිතෙන්න පුළුවන් සමාර කතාවක් කියන්නේ මේ. එතකොට මේ ඒතර විචල්යක් නම් කරන්නේ VAR array එකක් නම් කරන්නේ VAR ද කියලා. දැන් චුට්ටක් අහන් ඉන්නකෝ. VAR මම පුතේ මෙතන array එකට දුන්න නම මොකද්ද? අර ඉස්සෙල්ලම ලකුණු වගේක් දුන්නේ. ඒ array එකට දුන්න නම මොකද්ද? ඔයාලට මතකද මම array එකට දුන්න නම? marks කියලා නේද? ඔව් අන්න හරි very good. marks කියලා දුන්නේ. එහෙනම් මම VAR array එකේ නම දෙනවා marks කියලා. 32ක් ඊට පස්සේ පුතේ අපි කියන්න ඕනේ array කියලා. කොටු වරහණක් ඇතුලේ අහන් ඉන්න තේරෙන්නේ මෙලෝඩියක්. කොටු වරහණක් ඇතුලේ අපේ ඉන්ඩෙක්ස් එක පටන් ගන්න බිඳුවෙන් ඉවර වුණේ පුතේ ඉවරුනේ කීයෙන්ද? ඉවරුනේ කීයෙන්ද? 4න්. ඉවරුනේ 4න්. ඉවරුනේ මගේ 4න්. බිඳුවේ පටන් 4න් ඉවරුනේ. of මම එකට දැම්මේ දත්ත වර්ගය තමයි integer. integer කියන දත්ත වර්ගය තමයි දැම්මේ. තේරුන්නේ මෙලෝඩියක් අයිත ගන්න. array එකක් පටන් ගන්නෙත් variable එකක් පටන් ගන්නෙත් var එකෙන්ම තමයි. marks කියන්නේ පුතේ මගේ array එකේ නම, ආරාවේ නම. මේ array එකක් බව පෙන්වන්න අපි array කියලා මෙතනට දාලා තියෙනවා. මෙතනින් දැනගන්නවා array එකක් කියලා මේ. var මෙහි හිටියට මේකෙන් දැනගන්නවා array එකක් කියලා. මේක පටන් ගන්න බිඳුවේ. M0 වලින් පටන් අරගෙන තියෙනවා. index එක. ඉවර වෙන්නේ 4න්. ඉවර වෙන්නේ 4න්. හරිද? ඉවර වෙන්නේ 4න්. of මේක පුතේ integer කියන දත්ත වර්ගය තමයි. කියන්නේ ඉංග්‍රීසි අකුරු මුකුත් එන්න බෑ. මුකුත් එන්න බෑ. එන්නේ නෑ. පූර්ණ සංඛ්‍යා 5ක් තමයි මම මේක ඇතුළත් කරන්න පුළුවන් array එකක්. පූර්ණ සංඛ්‍යා 5ක් ඇතුළත් කරන්න පුළුවන් array එකක් තමයි මේ තියෙන්නේ. හරි ලස්සනට ලියලා කොටු කර හිමින් ලස්සනට ලියලා කොටු කරගන්න. හිමින් ලස්සනට ලියලා කොටු කරගන්න. හරි විශේෂ සටහන් වල ලියා ගන්න. බලමු මේක කරගත්තොත් කොට. විශේෂ සටහන් වල ලියා ගන්න පුතේ. මෙන්න මෙතන. කියන්නතේ කියන්න සේවකයන් 10 දෙනෙකුගේ වැටුප් දැක්වීමට සේවකයන් 10 දෙනෙකුගේ වැටුප් දැක්වීමට ආරාවක් නිර්මාණය කරන්න. සේවකයන් 10 දෙනෙකුගේ වැටුප් දැක්වීමට ආරාවක් නිර්මාණය කරන්න. හරි. තනියම ලියන්න බලන්න පුතේ. අර බොක්ස් ටිකත් ඇඳලා කරන්න බලන්න. ටක් ගාලා කරන්න සේවකයන් 10 දෙනෙකුගේ වැටුප් salaries තමයි දක්වන්න ඕනේ. අර ඒක කඳින බලන්න කොටුත් එක්කම. සේවකයන් 10 දෙනෙකුගේ නේ. එහෙනම් කොහොමද එන්නේ? හරි මම මේ විදිහට ගත්තා. එතකොට පළවෙනි ඉන්ඩෙක්ස් එක මගේ array එකේ නම් මම ගන්නම් salary කියලා. හොඳේ. ඔයාලට කැමති නමක් දාගන්න. vegetable කියලා වැඩක් නෑ නේද දාලා පුතේ? ගැලපෙන්න නමක් කිපේ දාන්න. vegetable කියලා දාන්න පුළුවන් ගැලපෙන්නේ. හොඳේ. හරි. එතකොට
බලනවා කළා හරිද කියලා. හරි පුතේ. එහෙනම් මෙතන මම මාක් කර ගන්නවා මගේ මොකද පුතේ? 0 තමයි ඉන්ඩෙක්ස් එක නේද? ඉන්ඩෙක්ස් නම්බර් එක S0. එහෙනම් අනිත් එක වදන්නවා S1 ඉන්ඩෙක්ස් එක. ඒ වගේ එහෙම එනකොට මේක ඉවර වෙන්නේ වාගේ අවසානයේදී S9 වලින්. හරි S9 වලින් තමයි අවසන් වෙන්නේ. හරිද පුතේ? ඒ විදිහට නෙන්නේ. එතකොට ඔයා මේක ලියන්න ඕනේ var මොකද්ද array එකේ නම salary කියලා දැම්මා. දෙකක් array කියලා ලියුවා. අපි index එකේ තියෙන එක ලියනවා පුතේ මොකද්ද? මොකද ලියන්නේ? බිංදුවෙන් පටන් ගන්නවා. ඊට පස්සේ බිංදුවෙන් පටන් ගන්න ඊට පස්සේ මොකද්ද වෙන්නේ පුතේ? ඊළඟ එක්කෙනා කීයද? අන්තිම එක්කෙනා කො කියන්නකෝ? 10ද? කීයද දාන්නේ? බිංදුවෙන් පටන් ගන්න 9 දාන්නේ. හොඳේ. මේ ඩොට් දෙක මෙහෙම දාන්න එපා. මෙහෙම දැම්මොත් වැරදි. මේ ඩොට් දෙක දාන්න මෙහෙම හොඳේ. එහෙම මතක තියාගන්න. ඉස්සෙල්ලා එක හදාගන්න. 0.9යි මෙතන of integer. of integer කියලා දාන්න. ඔන්න ඔය විදිහට තමයි එන්නේ. ලියන්න ඕනේ. අරන් මෙහෙම ලියවනම් හරි. මෙතන උඩ ලියන්න ඕනේ 1 2 3 එහෙම ඒ ටික. බලන්න හරිද කියලා. ගැළපෙන නමක් තමයි මෙතන දාලා තින්නේ. හරි අපි ඊට පස්සේ බලමු පුතේ පේපර් එකේ මෙන්න මෙතන තියෙනවා ආරාවක ලක්ෂණ කියලා. හරි ආරාවක ලක්ෂණ කියලා එකක් තියෙනවා බලන්න. ආරාවක තියෙන ලක්ෂණයක් තමයි මේකේ තියෙන අවයව ටික පුතේ කොටස් ටික එලිමන්ට් ටික එක ළඟ තමයි පිහිටන්නේ. එක ළඟ පිහිටන්නේ. හරි. එහෙනම් අපි ලියාගමු ආරාවක ලක්ෂණ යටතේ ලියාගන්න පුතේ එතන ආරාවක කොටස් ආරාවක කොටස් එනම් අවයව ආරාවක කොටස් එනම් අවයව යාබදව පිහිටයි. යාබදව පිහිටයි. ආරාවක කොටස් එනම් අවයව යාබදව පිහිටයි. ඊට පස්සේ තව එකක් ලියමු. ආරාවක දර්ශකය අපි කියන ඉන්ඩෙක්ස් එක කියලා. ආරාවක දර්ශකය ආරාවක දර්ශකය
එනම් අනුපිළිවෙල අංකය එනම් අනුපිළිවෙල අංකය එනම් අනුපිළිවෙල අංකය අපි පස්සේ පාස් පේපර්ස් වලට එමු මේ ටික ඉවර කරලා හොඳේ කොහොමද අපි පේපර්ස් ටිකක් කරන්න ඕනේ වැඩිපුර ඒතකොට තමයි ඔයාලට උත්තර ලියන ක්‍රමය අල්ලගන්න පුළුවන් තීරි කරාටම හරියන්නේ නැහැ පුතේ කොච්චර කරත් වැඩක් නැහැ පේපර්ස් කරන්න නැතුව සෙල් මේ ටික ඉවර කරගමු ආරාවක දර්ශකය එනම් අනුපිළිවෙල අංකය ආරාවේ නම සමග කොටු වරහන් තුල දක්වනු ලැබේ ආරාවේ නම සමග කොටු වරහන් තුල දක්වනු ලැබේ ආරාවේ නම සමග කොටු වරහන් තුල දක්වනු ලැබේ හරි පුතේ දැන් මෙන්න මෙතන ලියන්න ඕනේ මෙන්න මෙතන දෙපැත්තට වෙන් කරලා ලියන්න ඕනේ assigning values to an array කියලා ආරාවකට අගයන් පැවරීම ඔන්න මාත් එක්කම කරන්න මේක ආරාවකට අගයන් පවරන්න යන්නේ අපි දැන් හොඳේ බලමු කොහොමද කරන්න කියලා මෙතන ලියන්න ආරාවකට අගයන් පැවරීම කියන එක යටතේ හරි පුතේ මම ලියනවා මෙන්න මෙහෙම එකක් var නම් මම අහන ප්‍රශ්නයක් array මම ලියනවා ඊට පස්සේ 0 4 මෙහෙම එකක් ලියනවා of integer හරි ඔන්න මම ලියුවා පුතේ array එකක් හරි මට කියන්න බලන්න ඕගොල්ලෝ මේ array එකේ නම මොකක්ද කියලා මේ array එකේ නම මොකක්ද නම් හැමතේ array එකේ නම නම් හරිද array එකේ length එක කොච්චරද දිග කොච්චරක් තියෙනවද ඔක්කොම ඒක මම කියලා array එකේ ඔන්න array එකේ නම තමයි නම් කියන එක very good ඒක හරි එතකොට මේකෙදි පුතේ අපි මේ අගයන් පවරන්නේ මෙහෙම ඔන්න පවරන්න මම කියලා දෙන්න යන්නේ එතකොට මෙතන ඇඳෙන්නේ මෙන්න මේ වගේ එකක් 0 ඉඳන් 4 වුණාට පුතේ array එකේ length එක ඇහුවොත් හොඳට මතක තියාගන්න array එකේ length එක ඇහුවොත් පුතේ array එකේ length එක 5යි මේක array එකේ length එක 5යි අන්න ඒක ඔළුවේ තියාගන්න ඕනේ මම ඒක ඉස්සෙල්ලා ඔයාලට කිව්වේ නෑ නේ ඉතින් කියන්නේ නැතුව ප්‍රශ්න අහන්න array එකේ length එක 5යි කියලා මතක තියාගන්න මේ ආරාවේ දිග 5ක් තියෙනවා length එක 5යි එතකොට පුතේ මෙතන අපිට මාක් කරන්න පුළුවන් n මෙතන 0 ඉන්ඩෙක්ස් එක තමයි මේ තියෙන්නේ n0 තමයි මේ තියෙන්නේ මේක තියෙන්නේ n0 පාට අපිට ලියන්න තියෙනවා මේක පොඩ්ඩක් හරි ඔයා මාක් කරගෙන යන්න පුතේ එතන n1 මෙතන n2 n3 n4 මේක n3 මේක n2 මේක n1 මාක් කරන්නකො හරිද අගයන් පවරන විදිය කවුරු හරි අපිට කියනවා මෙන්න මෙහෙම දෙයක් නම් පුතේ නම් කියන එකේ 0 වෙනි ඉන්ඩෙක්ස් එක
නම් 0 ඉන්ඩෙක්ස් එක අපිට කවුරු හරි කියනවා මෙන්න මෙහෙම. නම් 0 වෙනි ඉන්ඩෙක්ස් එක පුතේ මේක equal to 45 වලට. නම් 0 ඉන්ඩෙක්ස් එක 45 කියලා අපිට කියනවා කවුරු හරි මෙහෙම. ඒකෙන් අදහස් වෙන්නේ පුතේ හොඳට අහගන්න. ඒක මෙහෙම කියන එක මේ අගයන් පවරන්න කියලා දෙන්නේ. මේකෙන් අදහස් වෙන්නේ පුතේ හරිද 0 ඉන්ඩෙක්ස් එක කියන්නේ මෙන්න මෙයා. ඒ කියන්නේ මෙන්න මෙයාගේ ඇතුළට 45 එනවා කියලායි කියන්නේ. මෙයාගේ ඇතුළට 45 එනවා කියලායි කියන්නේ. නම් 0 45 කියලා කියන්නේ පුතේ මේ කොටුව ඇතුළට 45 එනවා කියලායි කියන්නේ. හරි පුතා ලියාගන්න මේ පේලියත්. ඒ ටිකත් ලියාගන්න ඔය පේලිය. මේ පේලිය ලියාගන්න. හරිද? ඊට පස්සේ මේක චුට්ට බලගෙන උතේ අපිට පොඩ්ඩක් බලගන්න අපිට කවුරු හරි කියනවා නම් 2 එකේ අගය නම් 2 එකේ අගය පුතේ 36 කියලා කියනවා 36 නම් 4 එකේ අගය නම් 4 ලගේ අපිට කියනවා කවුරු හරි 60 කියලා 60 කියලා කියනවා හරිද දැන් බලමු මේ කොහොමද පවරන්නේ කියලා කිය අසයින් කරන්නේ කොහොමද කියලා බලමු දැන් ඔයගොල්ලෝ මට උදව් කරන්න ඕනේ හරි ඔන්න පුතේ නම් 2 equal 36 එහෙනම් නම් 2 කියන්නේ පුතේ මෙන්න මෙතන නේද අනේ ඔව් කියන්නකෝ මේ නම් 2 කියන්නේ මෙතන නේද මේ 36 මෙතන 36 නම් 4 කියන්නේ නම් 4 එලිමන්ට් එක ගත්තොත් 4 කියන්නේ මෙයානේ 60 එහෙනම් මෙතන 60 එතන 60 එනවා හරි පොඩ්ඩක් බලන් ඉන්න ඔහොම බලන් ඉන්නකො පොඩ්ඩක් ඊට පස්සේ කවුරු හරි අපිට කියනවා පුතේ කවුරු හරි අපිට කියනවා නම් 1 වලගේ නම් 1 වලගේ සමානයිලු නම් 1 වලගේ සමානයිලු පුතේ නම් 4 වලගේ තියෙන නම් 4 වලගේට 15ක් එකතු කරාම 15ක් එකතු කරාම කියලා කියනවා හොඳට අහගන්න නම් 1 කියන්නේ දැන් ඒ වල පාඩක නම් 1 වලගේ සමානයිලු මෙතන නම් 1 කියන්නේ මෙන්න මෙයා අපිට එකේම දක්වන්න පුළුවන් මම ඔයාලට මේ පේලි දක්වන්නේ වඩාත් පැහැදිලි වෙන්න නම් 1 වලගේ කියන්නේ මෙන්න මෙයාගේ මෙතනට එන්න ඕනේ නම් 4 වලගේයි නම් 4 කියන්නේ මෙන්න මේක 60යි 60ට 15ක් එකතු වෙලා එන්න ඕනේ තේරුණේ නම් 4 කියලා කියන්නේ පුතේ මේ 60 නේ දෙයියනේ ඒකට 15ක් එකතු වෙන්න ඕනේ එතකොට 60ට 15ක් එකතු වුණාම 75යි එන මෙතනට ඉන්නේ 75 නම් 1 වලට ඉන්නේ 75 හරි නම් අන්තිම එකත් බලා ගන්න අන්තිම එක බලලාම ලියමු ඊට පස්සේ අන්තිමටම කියනවා ඒගොල්ලෝ නම් 3 එක පුතේ නම් 3 එක සමානයිලු නම් 0 වලට එකතු කරලා නම් 0 වලට එකතු කරලා නම් 2 නම් 3 එක තමයි හොයන්න ඕනේ මෙන්න මෙතන හොයන්න ඕනේ මේ කොටුවට එන උත්තරේ දෙයියනේ මේ කොටුවට එන උත්තරේ තමයිලු නම් බිඳුව හරිද නම් බිඳුව මෙතනවා නම් කියලා දැම්මනම් ගොඩක් හොඳයි මම කෙටියෙන් n කියලා දැම්මේ නම් බිඳුව කියන්නේ එතකොට
මෙන්න මේක 45ට එකතු කරන්නලු නම් දෙක කියන්නේ 36ක් 36ක් එතකොට පුතේ මේ දෙක එකතු කරාම 81යි ඒ 81 එන්න ඕනේ මේ තුන්වෙනි එක ඇතුළට එහෙනම් මෙතනට එන්නලු 81ක් හරි දැන් ලියා ගන්න පුතේ අගයන් පැවරීම කියන තැන ලස්සනට ඔබ තේරුම් ගන්න අපි ඔන්න මේක මේ පීලියට ගමු ඊට වඩාත් හොඳයි මෙතනට 81ක් එන්න ඕනේ හරි ලියා ගන්න හරි පුතේ එතකොට අවසානයේ ඉන්නේ මෙන්න මේ වගේ එකක් තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ ඊළඟට අපේ තියෙනවා මෙතන මේ මෙතන තමයි ටික ලියන්න ඕන පොඩි ඉර දැන් ඔය ලියපු ටික දැන් ඊට පස්සේ declaring values of an array ඒ කියන්නේ ආරාවක අගයන් ප්‍රකාශයට පත් කරන විදිය මෙතන හොඳට අහගන්න පුතේ මෙතන ඔයා මෙන්න මේ කොටුව ඇඳ ගන්න ඉස්සෙල්ලම මේ කොටුව 45යි 75යි 36යි මෙන්න මේ කොටුව පොඩි මේ 45 75 36 මේක හැබැයි මෙතන අන්තිමට ඇඳලා තියෙනවනේ ඔන්න ඒක බලන්නත් පුළුවන් මෙතන තියෙනවා කියලා හිතන්නකෝ හරි එතකොට මෙන්න මෙතන තමයි අපි උත්තර ලියන්නේ දැන් මෙතන මේ මම මේ කියන දේවල් ටික මෙතන ලියන්නේ දැන් පුතේ එක්සෑම් එකේ මෙහෙ වගේ එකක් දීලා මෙහෙම එකක් දීලා ඔයාට දීලා තිබ්බොත් write ln කියලා දීලා නම් එකේ තුන්වෙනි ඉන්ඩෙක්ස් එක ඔයාගෙන් ඇහුවොත් පුතේ අහගන්න write ln කියන පෙන්නන්න හරි අහගන්න පෙන්නන්න නම් එකේ මෙතන මම num කියලා එන්න ඕනේ හරිනම් මම n කියලා දෙන්නම්කෝ හරි දැන් හරිනේ n එකේ තුන්වෙනි එක්කෙනා පෙන්නන්න කියලා කිව්වොත් පුතේ හරිද බිංදුව 1 2 3 මෙන්න මේ කොටුව තමයි ඉන්නේ තුන්වෙනි කොටුව කියන්නේ පුතේ මම ඔය කහ පාටින් දාපු එක්කෙනා කහ පාට එක්කෙන දාපු එක්කෙනා හරිද එහෙනම් ඒකේ උත්තරේ වෙන්නේ පුතේ මේකේ උත්තරේ වෙන්නේ කීයද උත්තරේ වෙන්නේ 81යි මෙහෙම තිබ්බනම් මේකේ උත්තරේ එන්නේ 81යි මේකෙන් කියන්නේ print the fourth element එක print කරන්න කියලා නැත්නම් print කරන්න පෙන්නන්න fourth element එක එන හතරවෙනි අවයවය ප්‍රකාශයට පත් කරන්න කියලායි මේ කියන්නේ මෙතන ලියන්න මේක යටතේ ඊට පස්සේ පුතේ හරි බලමු ඔයාලට මේක කියන්න පුළුවන්ද කියලා write ln num1 හරිද write ln num1 write ln num1 num4 write ln num1 num4 හරි මට උත්තරේ කියන්න බලන්න උත්තරේ මොකක්ද දෙන්නේ කියන්න බලන්න පුතේ උත්තරේ මොකක්ද දෙන්නේ නම් 1 එකයි නම් 4 එකයි නම් 1 එක කියන්නේ පුතේ 75 ඉන්නේ නේද 75 මෙතන මේකට එන්නේ 75 ඔයාට උත්තරේ වල තිබ්බ හොඳයි ඊළඟට එන්නේ 60 නම් 4 එක එහෙනම් මෙතන එන්නේ උත්තරේ 75යි 60යි තමයි උත්තරේ එන්නේ ඒකෙන් එන්නේ අවුට්පුට් එක ඒක කොහොම ඇරෝස් එන්නේ මම ඔයාලට දැන් මේ තේරුම් ගන්න පහසු වෙන්න ඔන්න පරිස්සමෙන් දැන් එකක් 4 කියන ලූප් එක ඔයගොල්ලන්ට මතකයිනේ 4x කියන එක්කෙනා දීලා තියෙනවා පුතේ
බිඳුවේ ඉඳන් 3 දක්වා ඔන්න පරිස්සමෙන් right ln නම් x අන්න පරිස්සමෙන් හරි පරිස්සමෙන් මේකේ උත්තරේ ගත්තොත් නියමයි ඔයා මේකේ උත්තරේ ගත්තොත් නම් නියමයි බිඳුවේ සිට 3 දක්වා right nx බිඳුවේ සිට 3 දක්වා x කෙනෙක් කෙනා මේ x කෙනෙක් කෙනා බිඳුවේ පරාසයක් දීලා බිඳුවේ ඉඳන් 3 දක්වා සෙට් එකක් පෙන්නන්න එහෙනම් පුතේ බිඳුවෙන් පටන් ගන්න ඕනේ මේක බිඳුවෙන් පටන් ගන්න කියන්නේ n බිඳුව මෙයාව පෙන්නන්න ඕනේ n බිඳුව පළවෙනි එක කියලා පෙන්නන්නත් උනේ n1 මේ බිඳුවේ සිට 3 දක්වා 1 2 පෙන්නන්නත් උනේ තුන්වෙනි එක කියලා පෙන්නන්නත් උනේ මෙන්න මේ හතරම පෙන්නන්න ඕනේ nx කියන්නේ x කියන එක කෙනා x කියලා කියන්නේ මේ වෙලාවේ බිඳුවේ සිට 3 දක්වා ඒතර පෙන්නන්නේ 45යි 75යි 36යි 81යි ලියා ගන්න මෙතනින් පුතේ 45යි 75යි විභාගයට ඕන වෙනවා 36යි 81යි තමයි පෙන්නන්නේ මේක කරන්න බලන්න දෙකේ ඉඳන් 4 දක්වා මේකට උත්තරේ කියන්න බලන්න ටක් කරලා දෙකේ ඉඳන් 4 දක්වා එකලා මේක උත්තරේ වල දීප හොඳයි දෙක කියන්නේ මේක මේ දෙක කියන්නේ මෙන්න මේක මම මේ පාටින් දාන එක මෙති 3 කියන්නේ මෙන්න මේක 4 කියන්නේ මේක 36 81 60 එහෙම ඉවනම් හරි උත්තරේ හරි පුතේ අන්තිම එක බිඳුවේ ඉඳන් 4 වෙනකන් නම් x උත්තරේ කියන්න කරලා නැත්නම් විභාගයට ගණන් වලට උත්තර හොයාගන්න බැරි වෙනවා හොඳයි පුතේ නියමයි උත්තරේ වල තිබ්බ මේ ටික ඔක්කොමයි කියන්නේ බිඳුවේ ඉඳන් 4 දක්වා කියන්නේ very good පුතේ සන්තෝෂයි වා තේරුම් ගත්ත එක ගැන 75යි 36යි 81යි 60යි ඒ ඔක්කොම හරි මගේ පුතේ ඔයගලන්ට හෙට දවසේ ඇතුළත ආයතනයෙන් ටියුට් එක ගන්න පුළුවන් ඔයගලන්ට HTML ටියුට් එකත් හදලා තින්නේ හෙට දවසේ ඇතුළත ආයතනයට දෙනවා ඔයාලට ටියුට් එක ගන්න පුළුවන් ආයතනයෙන් ඒ වගේම ඔයගලන්ගේ දෙවෙනි ටියුට් එකත් කතා ඒ කියන්නේ ලබන මාස මේ මාසෙදී මේ HTML එකයි දෙවෙනි පාඩමත් කතා කරමින් යනවා හොඳේ දෙවෙනි පාඩමත් යනවා ඒ අතරතුර පැස්කල් පොඩි පොඩි වැඩසටහනුත් කරනවා හරි ඒ දේවලුත් කරගෙන යනවා
එහෙනම් මගේ පුතේ අද දවසට අපි මෙතනින් පන්ති නවත්තමු. සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා සුබ දවසක් කියලා. ආයිබෝන් පුතේ. ආයිබෝන් සර්. Hi, sir.